හරි ළමයි. sin වගුව යටතේ sin අංශක 34 කොහොමද මේක බලන්නේ? sin වගුවේ 34ට ගියා 34 බිඳුව බැලුවා නම් හරි. කීය දෙන්නේ? 0.55යි 92. ඔන්න sin 34 බැලුවා. ඊළඟ උදාහරණය sin අංශක 28යි ළමයි මේ කෝණ මනින ඒකකයක් තියෙනවා. ඒකට කියන මේ කලා කියලා. ඒකකයට කියන්නේ කලා. කලා කියන්නේ මේ උසස් පෙළ තියෙන කලා නෙවෙයි ඈ. හරි. sin අංශක 28යි කලා 20. කොහොමද මේක බලන්නේ? මේක බලන්නේ මෙහෙමයි. sin වගුවේ ඔයාලා බලන්න පුතේ 28. උඩ මධ්‍යන්තර තීරුවේ තියෙනවා 0.10 20. ඔය දෙන කලා. ඔන්න ඔක බැලුවා නම් හරි. කීය දෙන්නේ? හොඳට බලලා කියන්න. sin අංශක 28යි කලා 20 බලලා කියන්න. sin 28යි කලා 20. කීයද ළමයි එන්නේ? ආ 47යි. මොකද අනිත් අය කියන්නේ? 47යි 46 බිඳුවයි දශම. right. බිඳුවයි දශම 47යි 46. right. ඔන්න මම බැලුවා sin අංශක 28යි කලා 20. දැන් අපේ හැම දරුවෙක්ම මේක බලන්න ඕනේ නිකන් බෑ. අනිවාර්යයෙන්ම බලන්න. බලලා කොහේද බලන්න මේක ගැටලු තියෙන්නේ. හරිද? right. හැමෝම ළඟ ওই sin වගුව දැන් තියෙන්න ඕන. තේරුන්නේ නැහැලු. අනේ අම්මේ ශාන. ආශානුක. sin වගුව ගන්න. එතකොට තේරෙනවා මහ දෙයක් නෑ මේකේ. sin වගුව නැද්ද ඔයාලා ළඟ? තේරුන්නේ නැහැ කියන්නේ වගුව ළඟ නැතුව ඇති. ලඝු ගණක වගුව බලන්නත් එපා, tan වගුව බලන්නත් එපා, ප්‍රකෘති sin බලන්න ඕන. මේක ලඝු මේක වගුව නැතුව මුකුත් කරන්න බෑ. හරි නේද? right. එහෙනම් sin අංශක 28යි කලා 20 බලන්නේ මෙහෙමයි. ඔයාලා sin වගුවට ගියා. ඔන්න පහුවෙලා ආපු අයට කියන්නේ sin වගුවට ගියා. අච්චුපතේ තියෙනවා. ඒකේ 28 බලනවා. 28 උඩ 20. මේ තියෙන්නේ 28 20. මෙතන තියෙන ඉලක්කම කියන්න ඕන. මෙතන කීයේ තියෙන්නේ? මෙන්න මෙහෙම ඇත්තේ 47යි 46. ඒක දානවා 0.47 46. හරිද? එච්චරයි. sin 34 ඔය විදිහට බැලුවා. ඊළඟට අංක 3 sin අංශක 55යි කලා 15. මෙන්න මේක බලන විදිහ අපි බලමු. කොහොමද මේක බලන්නේ? 55යි 15. ඔන්න ළමයි ඒක සුක්ති වෙනසක් තියෙනවා අපි බලමු. අපි කරන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම යනවා 55ට. අහගන්නකෝ. 15 එක සැරේට බලන්න බෑ. 15 බලන්නේ මෙතන තියෙන නේද 10 කලා 10 අන්න ඒක බලන ඉස්සෙල්ලා. 55 10 බලනවා. ඔන්න එනවා එතන ගන්න. ඊළඟට 15 නේ ඕන. 10 බැලුවනේ තව 5ක් ඕනනේ. ඒ 5 බලන මධ්‍යන්තර තීරුවේ. නෙවෙයි අර මේ. ඔව්. පොඩි තීරුව තියෙන්නේ. අන්න ඒකේ තියෙනව නේද? කීය දක්වාද? ඒ කලා 1 කලා 2 කලා 3 කලා 4 කලා 5 කලා 5 කෙලින් බලන්න. හරි. දැන් කියන්නේ මෙන්න මෙතෙන්ට ආවේ කීයේ පුතේ? මෙතෙන්ට 55 10 කීයද ආවේ?
82.8 हाँ කොහොම ආවේ ඔයාලා කියන එක මම දාන්නේ කලා පහ කීයද ආවේ කලා පහ 8යි හරි දැන් මෙන්න මේ දෙක එකතු කරගන්න ඔය දෙක එකතු කරගන්න 0.82යි 8යි 16යි ඔන්න උත්තරේ හරි මොකද කියන්නේ වැඩේ පුළුවන්ද තාම තේරුන්නේ නැද්ද දැන් ඔය විදිහට තමයි ඕන එකක් බලන්නේ අතා එකක් බලමු අංක 4 sin අංශක 42යි කලා 48 හරි මේක තියෙන පොතේ අච්චු පොතේ අන්තිම පිටුවේ තියෙන්නේ 11 අච්චු පොතේ අන්තිමට තියෙන මේ බලක් වගු ටික තියෙනවා මේක බලන්නකෝ 42 48 කොහමද බලන්නේ 42 ගාවට ගියා තාම උමනාවෙන් මේක බලන්න ළමයි 42 48 බලන්න නම් 40 බලලා ඉන්න කලා 40 ඊළඟට පුතේ බලන්න මධ්‍යන්තර තීරයේ කලා 8 ඔන්න එතකොට 48 හැදෙනවා ඔන්න ඒ ටික මට සෙට් කරලා එකතු කරලා කියන්න 42 48 48 හැදෙන්නේ එහෙමයි පොත නැත්තම් අර ලඝු ගණක වගු තියෙන තව තියෙනවා පොඩි පොත් ඒන් එකක් හරි ගන්න පුතේ නැත්තම් කරන්න බැරි වෙනවා වැඩේ 0.67යි 94ද මට හරියට උත්තරයක් දෙන්න ළමයි 67යි 94 67යි 94 0.67යි 94 හරි මේ ටික ඔයගොල්ලෝ ලියාගත්තද දන්නේ නැහැ නේ මේ ටික ලියාගත්තද හරි ඔය ටික ලියා ගන්න මේ ගානත් අදා sin අංශක 39යි කලා 17 හරි සමිදෝ කියන්න පුතේ ප්‍රශ්නේ මොකද මයික් එක ඔන් කරේ හරි මේක මම අපෙන් අහම් බලන්න දුල්මි උත්තරයක් එවන්නකෝ මේකට හරි පොත නැතුව නම් බෑ මේ වැඩේ කරන්න ලව් ගණක මේ කවුද ත්‍රිකෝණමිතික වගු ටික තියෙන්නම ඕන මට රශ්මි උත්තරයක් දාලා තියෙනවා මේ ටික ඉස්සෙල්ලා ලියා ගන්න ඕන බෝඩ් එකේ තියෙන ටික ලියා ගන්න ලියාගෙන උත්තර ටික දෙන්න
කීයද පුතේ ආවේ උත්තර? මම දැක්ක ගොඩාක් උත්තර දාලා තියෙනවා 63යි 32. හරි. මේක නේද ආවේ? 0.63යි 32. දුල්නිත් හරි නේද? දැන් මේ සයින් වගුව බලන්න පුළුවන් ද ඔයාලට පුතේ? මට ටක් ගාලා කියන්න අපි ඊළඟට මේ කොස් tan වගුව වලට යන්න ඕන. මේකේ ප්‍රකෘති කොසයින ඒවත් බලන්න තියෙනවා. අද ගොඩක් තියෙනවා මේ වගු ටික බලන්න. ඉක්මන් කරොත් පුළුවන්. චතුමිනි හරිද මේ ටික? දෙනෙති කියන්න වගු බැලීම ඉවරද? පුළුවන්ද? මං කියන්නේ ඔය ළමයිට ඇහෙනවද? උදේ පාන්දර තාම බුදිද? නැගිටින්න. දැන් සෑහෙන්න ඉඩ වෙලා තියෙන්නේ උදෑසන 6යි විනාඩි 27යි. සර් රයිට් කියලා දෙන්නලු. මේ ලොකු දෙයක් නෑ පුතේ මේකේ ඔයා පරක් වෙලා දාවේ. දැන් මේක ඉතුරු වගු බලනකොට බලන්නකෝ. එතකොට ඇති දෙයක් නෑ හොඳේ. මේ tan වගුව බලනකොට මේ sin වගුව බලන විදියම තමයි. හරි. ඊළඟට අපි මේ sin වගුව බැලුව නිසා tan වගුව බලමු. cos වගුව අන්තිමට බලමු. ලියන්න ඊළඟට මාතෘකාව tan වගුව. tan වගුව. හරි. පුතේ මේ tan වගුව කියනකොට ඔයගොල්ලෝ tan වගුව පෙරලා ගන්නත් ඕන. tan වගුව. කොට පළවෙනි ගාන. ඔයාලා බලන්න ඕන tan අංශක 50. හරි. ටග්ගාලා tan වගුව පෙරලා ගන්න. ටග්ගාලා පෙරලා ගන්න. tan ප්‍රකෘති tangent කියලා වගුවක් තියෙනවා. ප්‍රකෘති tangent පෙරලා ගන්නට. right. ඒකේ බලන්න 50. 50 කියන්නේ 50 බිඳුව. කිසි කෙනෙක් වගු නැතුව තේරුම් නැහැ කියන්න එපා. වගුව තිබුණොත් තමයි මේක බලන්න පුළුවන්. right. ඔන්න 50 තියෙනවා. අපි බලන්න ඕන 50 බිඳුව. එච්චරයි. එන මුකුත් ඕනේ නැහැ. මට කියන්න tan වගුවේ ඔන්නෝක බලලා. හැබැයි tan වගුවේ තියෙන්නේ පුතේ මේ බිඳුවයි ගණන්ම නෙවෙයි. මොකද tan 45 එකයි. එකට වඩා වැඩි අගයන් තියෙනවා. 2.1. ඒ නිසා tan 50 කියන්නේ අනිවාර්යයෙන්ම ටිකක් ලොකු අගයක් එන්නේ. ඔව් මේකේ තියෙන පැහැදිලිව 1.19යි 18. 19යි 19 නෙවෙයි ඈ. පොඩ්ඩයි ඒකට 19යි 18ට. ඔන්නෝම තියෙන tan 50. කොහොමද? බලන්න තේරුන්නේ නැහැ කියපු දරුවට තේරුණාද ඕක බලන විදිය? ඒ ඕකම තමයි sin වගුවෙත් බැලුවේ. හරි. ඊළඟ එක tan. tan අංශක 42යි කලා 15. 42යි කලා 15. හරි. අපේ දරුවෝ ඉක්මනට 42 බලන්න. 15 එක සැරේට බලන්න බෑ. මෙතනින් කලා 10ක් කරන් ඉතුරු 5 මෙතනින් ගන්න. එතකොට තමයි 15 හැදෙන්නේ. 10 5 කියන්නේ 15. 42 10 5 බැලුවා නම් 42 15 බැලුවා. හරි. මට බලලා කියන්න කීය දෙන්නේ? 42 15. අනුවයි 57ට මේක 90යි 57 නේ ළමයි. එකට එකතු කරන්න ඕන මෙන්න මේ කලා පහ. කලා පහේ කීයක් තියෙයි? 90යි 84 දෙන්න එතකොට. කලා පහේ කීයක් තියෙද? 27ක්. 27ක් තියෙනනේ. මේකට 27ක් එකතු කර ගන්න ඕන. මේ 27 තියෙනව නේද? ඒක පුතේ මේකට එකතු වෙන්න ඕන. ඔකට එකතු කරා නම් හරි. කීය දෙන්නේ? 0.9084. ඔන්න. හරි. පුළුවන්ද tangent බලන්න ගණන් දෙකක් කියලා දුන්නා. cos නෙවෙයි sin බලන විදිය තමයි tan බලන්නේ. tan බලන විදිය තමයි sin බලන්නේ. වගු දෙක විතරයි මාරු වෙන්නේ.
මොකද කියන්නේ? පුළුවන් නේද? තමයි පිනිබාලද උදේ පාන්දර කතා කරන් බැරි පිනිබාලා ඉක්මනට විභාග කිට්ටුවෙන් එනකොට ළමයි පිනිබාන නේ මේ දවස්වල අධික වර්ෂාව නේද කාලගුණෙත් හරි නෑ සිග්නලුත් අඩුයි වැස්සට තෙමිලා නේ ඒව ප්‍රශ්න තියෙනවා හරි මටත් ටිකක් මේ දවස්වල ටිකක් එහෙම තියෙනවා කොරෝනා නෙවෙයි ළමයි කැස්ස වගේ තිබුණට හරි පුතේ තුන්වෙනි ගාන tan tan අංශක 37යි කලා 19 විභාගේ කල් ගියේ නෑනේ ළමයි විභාගේ තියෙන්නේ ලබන අවුරුද්දේම ඇයිනේ කල් ගියේ නෑනේ මේක බලන්න ලබන අවුරුද්දේම ඇයි නේද තියෙන්නේ කල් ගියේ නෑනේ මම හිතන්නේ මේ කල් ඔව් මයි තියෙන්නේ නේ ඒතර කල් ගියාට හොඳකුත් තියෙනවා නරකකුත් තියෙන දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලා නම් මෙහෙම හරි ඔන්ලයින් හරි ඉගෙන ගන්නවනේ එතකොට රටේ ඉන්න පුතේ බහුතරයක් ඔන්ලයින් අධ්‍යාපනය සඳහා පහසුකම් නැති දරුවෝ ඔයාලා පන්ති ඇවිල්ලා ඉස්කෝලේ වට ඔන්ලයින් ගිහලා මේ වැඩ ටිකක් කරගන්නවනේ ඒ ඔයාලේ යටින් වාසනාවන්තයි කිසිදු අධ්‍යාපනයක් නොලබා මේ වෙනකොට 11 වසරේ ඉන්න දරුවෝ ඉන්න මම දැක්කා මේ ඊයේ ඇඩ් එකක් දාලා තිබුණා මේ Facebook එකේ එක දරුවෙක් මේ ගාල්ල ඉස්කෝලේක O level ලියන දරුවෙක් මේ සැරේ කොහොම හරි ගෙදර තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක කුඹුරු වැඩට ගිහිල්ලා ට්‍රැක්ටරෙන් නේ ඉතින් ඒ දරුවා හදිස්සියම විදුලි නැහැනකට අහුවෙලා එතනම මිය ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ වගේ ගැටලු බාධක තියෙන ළමයි ගොඩක් ඉන්නවා ඉතින් ඒ අය වෙනුවෙන් ඉස්කෝල පටන් අරන් මාස 6ක් විතර උගන්වන එකත් එක අතකින් බැලුවාම හොඳයි සාධාරණයි නේ නැත්තම් උන්ට මුකුත්ම නැහැනේ ඒක නිසා අපි යමක් ඉගෙනගෙන තියෙනවා මේ දක්වා වැඩ ටිකක් කරගෙන තියෙනවා ඒ අතින් ඔබ හොඳයි වාසනාවන්තයි නේ ඒක නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හරි නේද අපි විභාගයේ කල් ගියා කියලා ඒ ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ මේ අවුරුද්දත් කොවිඩ් තියෙන නිසා එහෙම ලොකුවට සමර ගන්නත් බැරි වෙයි අවුරුදු සමරන්න වෙසක් එහෙම ලොකුවට වෙයන්න බැරි වෙයි ඒක නිසා ඒ කොවිඩ් එක්කම මේ මාස 5 අල්ලගෙන ඉන්න හරි නේද ඒම වැරදික් කරගත්තොත් මම හිතනවා ඔයාලට පහසුවෙන් මේක කරගන්න පුළුවන් හරි නේද මොකද මේ ගොඩාක් බහුතරයක් නගර ආසන්න ප්‍රදේශවල ඉන්න දරුවෝ මේක කරාට ඈතට යන්න දුෂ්කර ගම් තියෙන ප්‍රදේශවල දරුවන්ට ඇත්තටම මේක කරගන්න බෑ හරි නේද ඉතින් ඔයාලට එක අතකින් මේක ලොකු අවස්ථාවක් ඔන්ලයින් අධ්‍යාපනය හරි කෙරෙන එක බලන්න ඔබේ දෙමාපියෝ ඔබට ওই ටික පහසුකම් ටික සපයලා තියෙනවා ෆෝන් එකක් හරි ලැප් එකක් හරි දීලා අකුරක් හරි ඉගෙන ගන්න පහසුකම් දීලා තියෙන එක ගැන ඔබ සතුටු වෙන්න ඔබ ඒකේ වර්ගය ෆෝන් එකේ වර්ගය ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ලැප් එකේ ප්‍රමාණය ඕව ගැන හොයන්න එපා ඉතින් හරි නේද සමහර ළමයි ඉන්නවා ෆෝන් එක මදි ලොකු එකක් ෆෝන් ගෙවල් වලට ඉතින් එහෙම පොඩියට හරි වැඩේ කරගන්න තියෙන එක ලොකු ජයග්‍රහණයක් වගේ මතක තියාගන්න ඒක හොඳටම තේරෙනවා ඔයාලා ගන්න තියෙන ওই ෆෝන් එකක් හරි ලැප් එකක් හරි කැඩුණු වෙලාවට බලන්න කොච්චර ඔයාලට ඒක දැනෙනවද ඕක කැඩුණාට පස්සේ ඔන්ලයින් යන්නත් බෑ මුකුත් බෑ වැඩ ටිකක් අඩාල වෙනවා ඉතින් ඒක නිසා මේ ඔය තියෙන ප්‍රමාණය ගැන සෑහීමකටපත් වෙන්න හරි නේද ඒක නිසා තමන් ළඟ තියෙන ඔය උපකරණ ඒවා අනිසි ලෙස පාවිච්චි නොකර ප්‍රවේශමෙන් පාවිච්චි කරගෙන මේ ටිකක් කරගෙන යන්නේ හරි දැන් මේකට උත්තරේ කියන්න tan අංශක 37යි කලා 19 පුතේ කීයද ආවේ 37 10 9 බලන්න ඕන 37 10 9 76යි 23 මෙහෙම
තව එකක් බලමු tan අංශක 65යි මේක ටිකක් ලොකු ගාණක් ඒ ළමයි tan අංශක 65යි කලා උපරිම ගාණ 60 ළමයි ඊට වඩා බෑ හොඳේ 51 කලා 51 tan අංශක 65යි කලා 51 මේක බලලා කියන්න 65 50 බැලුවා මදි එක මධ්‍යන්තර තීරුවෙන් බැලුවා දෙකයි දශම ගාණක් වෙන්නේ නේ ඉලක්කම් 3කින් දෙක යන්නේ 2.2.3යි බිඳුව 2.3 එකද හොඳට මට බලලා කියන්න කීය දෙන්නේ 2.2.3යි 1 මෙහෙම දෙන්නේ ඔයාලා මේක හැමෝම මේක ට්‍රේනින් කරගන්න ඕන මොකද කොස් අගුව බලන්න අමාරුයි ළමයි කොස් අගුව බලපු අය ඉන්නවනම් දන්නව ඇති කොස් බලන්න ටිකක් අමාරුයි tan sin බලනවා වගේ නෙවෙයි හරි නේද කොහමද වැඩේ හරිද ඉවරද ඉවර නම් කියක් මේ ගණන් ටිකක් ලියා ගන්න ඕනේ අමාෂා හරිද දැන් කියන්න තාම වගු බලන්න බැරි අය ඉන්නවද ටග්ගාලා කියන්න මේක එක්සෑම් එකට එනවා දහන ඕනේ මේවා නෙවෙයි එන්නේ තඩි ගානක බලන්න එන්නේ මේක මෙහෙම වෙන්නේ නැහැ මේ වගේ ගණන් එන්නේ නැහැ විභාගෙට මීට වඩා එහා ගියපු ගණන් එන්නේ ලොකු ගානක බලන්න එන්නේ ඒව කියලා දෙන්නම් මේ වගේ දෙනවද නැහැ මේ වගේ දෙන්නේ අපි හදා ගන්න ඕන මේ වගේ මේ විදියට හදා ගන්න ඕන මම හිතන්නේ ඔය දරුවෝ ගිය සතියේ ඉදියේ නැද්ද දන්නේ නැහනේ ගිය සතියේ අපි ගණන් හැදුවා කොනවල අගය දාලා වගුව ගෙනියන්න ඕනේ නැහැ වගුව විභාගෙදි දෙනවා ශාලාවේ ළමයිට දෙනවා වගුව අරගෙන විභාග ශාලාවට මුකුත් තරයි යන්නේ නැහැ ළමයි පෑනයි පැන්සලයි කව කට්ටයි යටි දුලයි මකණයයි ওই ටික තමයි අරයි යන්නේ වෙන මුකුත් නැහැ ලියන්න පොතක් දෙනවා ලියන්න පේපර් දෙනවා කටු වැඩ කොළ දෙනවා වගු දෙනවා ලොග් ගණක වගු දෙනවා ත්‍රිකෝණමිතික වගුව දෙනවා ওই ටික දෙනවා සේරම හරි නේද ගැට ගහන නූල් එහෙම අරයි යන්න ඕනේ නැහැ ගැට ගහන නූල් දෙනවා විදින්න ඕනේ නැහැ විදලා දෙන්නේ නැත්නම් පේපර් විදින ඒව මුකුත් නැහැ ඔයාලට තියෙන්නේ පාඩම් කරගත්තු දේවල් ගිහිල්ලා ලියන එක විතරයි හරිනේ විභාගෙ ලියන්න ආසද ඔච්චර විභාගෙ ලියන්න ආසද ශිෂ්‍යත්වයෙන් පස්සේ එහෙම විභාගයක් ලියලම නැහැ නේද රජේ ශිෂ්‍යත්වයෙන් ඉවර පස්සේ රජේ විභාගයක් ලියලා නැහැ ඒ අර ඔය වගේ ඕලවල් වගේ නැහැ නේ නැහැ ඒක නිසා මේ ඔබට කුතුහලයකුත් ඇති ලොකු දෙයක් නැහැ ඒක හරි නේද රයිට් කොස් වගුව බලන්න යන්නේ කොස් වගුව හරි ළමයි පළවෙනි ගාන කොස් අංශක 40 ඔන්න කොස් අංශක 40 දෙනවා කොස් බලන්නෙත් ළමයි sin වගුවෙන්මයි එහෙනම් ඔයගොල්ලෝ sin වගුව පෙළ ගන්න sin වගුව පෙළ ගන්න right ඔන්න අපි කොස් බලන්න යන්නේ sin වගුවෙන් මතක තියාගන්න මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ හරි බලන්න sin වගුවේ අන්තිමට තියනවා යට ලියලා මෙතන ප්‍රකෘති cosine තියනවද නැද්ද එකක් යටම ප්‍රකෘති cosine කියලා මෙහෙම යට තියෙනවා අහුණාද ඒක මෙන්න මෙතනින් බලාගන්නේ කලා බිඳුව කලා 10 කලා 20
කලා 30 මෙතන යනවා බිඳුවේ ඉඳලානේ right බිඳුව අංශක 1 2 3 4 5 ඔය විදිහට ගිහිල්ලා අංශක 40ක් යම් තැනක තියෙනවා හරි නේද මේකෙන් එහා පැත්තේ තමයි මධ්‍යන්තර තීරුව තියෙන්නේ ඒකත් යට තියෙනවා 1 2 3 4 5 6 7 8 ඔය විදිහට හරි දැන් අපි බලන්නේ ළමයි cos 40 ඒක බලන්නේ මෙහෙමයි මෙන්න මේ පැත්තේ ඉඳලා මෙන්න මේක දිහා බලන්න. ඔන්න ඕක තමයි cos 40 බලන්නේ. ඔක තමයි cos 40 බලන්නේ. හරි. sin බලන පැත්තෙන් නෙමෙයි බලන්නේ අනිත් පැත්තේ. බලලා කියන්නේ කීය දෙන්නේ? cos 40. 40 තියෙනව නේද? 76 60ලු. ඇත්තද? 76 60ද? අනේ තේරෙන්නේ නැත්නම් කියන්න හොඳේ. නැත්තව පස්සට ආන්න එපා ඊට පස්සේ වදේ. හරි ප්‍රමෝදගේ උත්තරෙත් එවන්න බලන්න. 76 60. ඔන්න ප්‍රවීණගේ උත්තරෙත් එවලා තියෙනවා. 76යි 60. right. කීයයි දශමද? බිංදුවයි දශම. right. බිංදුවයි දශම 76යි 60. දැන් වෙලා තියෙන්නේ මේක අපි ටිකක් දුර බලාගෙන යනකොට පුතේ අර මූල අමතක වෙනෝනේ. අර කලින්ගේ පස්සේ අන්තිමටත් බලනකොට පොසුයි සයින්නේ සේරම පටලවාගෙන. ඒක නිසා මේ වගකීමෙන් කරන්න ඕන cos අංශක 54යි කලා 20. මේක බලන්නේ කොහොමද? මේ පැත්තේ ගියාම මේම ගියාම උපරිම ගාන තියෙන්නේ 44. අනිත් පිටුවට යන්න. ඒකෙත් යට ඉඳන් මේ බලාගෙන ගියාම 54 සෙට් වේවි ඔයාලට නේ 54 සෙට් වේවි ඒකත් බලන්නේ ඔය විදියටම තමයි 45 ඉඳලා තියෙන්නේ මේ වගේ තැනක අංශක 54 තියෙවි ඒකේ අපි බලන්න ඕන කලා 20 දැන් කලා 20 කෙලින් බලන්න මෙන්න මෙතන ඇත්තේ और 54 කලා 20 කොහෙද තියෙන ළමයි 54 20 අර මැසේජ් එකක් දාන්න 58 31 58 31 බිංදුවයි දශම right 58යි 31 හරි ඔන්න ඊළඟ එක cos අංශක 38යි කලා 35 38යි 35 හරි මේකත් බලමු right කොහොමද මේක බලන්නේ මේක ටිකක් පොඩි ගැටලුවකුත් තියෙනවා ළමයි ඔයාලා බලාගෙන යන්න බිංදුවේ ඉඳලා 38 මේ පැත්තේ ඇත්තේ 35 කියන්නේ 30 බැලුවා නම් හරි මෙන්න මෙතන කීයක් එනවද ළමයි 38 30 අනිත් පැත්තට බලන්නේ හොඳේ වැරදිලාවත් උඩ ඉඳලා බලන්න එපා යට ඉඳලම තමයි බලන්නේ 78යි 35 38 30 මේ 78යි 26 නේද බිංදුවයි දශම 78යි 26 ඔව තමයි එන්නේ හරි දැන් ඕන නේද කලා පහ ඔය මදි කලා පහ යටින්ම තමයි බලන්න ඕන උඩින් බැලුවත් ඒක නම් වැරදි නෑ කියන කලා පහට කීයක් එනවද කලා පහට කීයක් එනවද
9යි. කලා පහට එනවා 9ක්. හරි. දැන් ඔන්න ඔතෙන්දී මෙන්න මෙහෙම දෙයක් වෙනවා ළමයි. මතක තියාගන්න මෙන්න මේ 9 කලින් එකතු කරානේ මේකට. කොස්සලදී පුතේ එකතු කරන්නේ ඕක අඩු කරනවා. එහෙනම් 0.78යි 26න් කලා පහේ 9 අඩු කරනවා. ඔන්න ඕක තමයි මේකේ තියෙන වෙනස. කොස්සලදී මධ්‍යන්තර තීරුවෙන් එන ගාන අඩු කරනවා. අඩු කරා 16න් 9ක් 7යි 1යි 8යි 7යි 0යි මෙන්න උත්තරේ 0.78යි 17 තමයි උත්තරේ. මොකද කියන්නේ ළමයිට ඒක පැහැදිලිද හැම දරුවෙක්ගෙන්ම අහන්නේ. සියලු දෙනාම මට මැසේජ් එකක් දාන්න ඔය කියලා දීපු එක පැහැදිලිද? කොස්සලදී එන ගාන අඩු කරනවා. පැහැදිලි නැත්නම් ඒත් කියන්න තව එකක් අදමු අපි. පැහැදිලි නෑ. හරි. පැහැදිලි ඔය පැහැදිලි නෑ කියන්නේ හිතේ තියෙන විචිකිච්ඡාවනේ සැකය. මට ඒක බැරි වෙයිද? මොකද්ද? තේරුණා. හැබැයි පොඩි විචිකිච්ඡාවක් තියෙනවා. ඒ විචිකිච්ඡාව නැති වෙන්න අපි දෙනව පුතේ ගානක් තනියම හදන්න. ඔන්න බලන්න විචිකිච්ඡාව මොකක් හරි වෙලා යයි. අංශක 60යි කලා 42 right අංශක 60යි කලා 42 කොස් බලලා දෙන්න. හොඳට උමනාවෙන් බලන්න මතකයිනේ මේ පැත්ත මාරු කරගන්න එපා. ටික වෙලාවක් යනකොට පැත්ත මාරු වෙනවා ළමයිගේ. ඔන්න මට දැනටත් උත්තරය වල තියෙනවා. බලන්න 48 94 කියලා තමයි හැමෝම කියන්නේ. අංශක 60 බලන්න මෙන්න මෙතන 45 යට ඉඳලා මේ හරිය 60 ඇති 60 40 බලන්න යට තියෙන කලා 40 ඊළඟට 42 නිසා මධ්‍යන්තර තීරුවේ 2 බලන්න හරි 40 60 නෑ 60 40 නේ 48 99 මේක ඉන්නේ 48 99 ඒකෙන් මධ්‍යන්තර තීරුවේ 2ක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ 5ක් අඩු වුණා නම් හරිනේ ළමයි 5ක් අඩු වෙනවා. හරි මේකෙන් 5ක් අඩු කරන්න. 48 94 නේ දෙන්නේ. හරිද කියන්නේ? 48 94 දාවේ. මම දැක්ක මැසේජ් කරලා දින ගොඩක් අය. දැන් කියන්න මේක තාම නොතේරුමයි ඉන්නවද? දැන් මොකද කියන්නේ? දැන් නම් පැහැදිලිව මට පිළිතුරක් එවන්න ඕනේ. මොකද දැන් කියන්නේ තත්ත්වය කොහොමද? කලින් තේරුන්නේ නැහැ කියපු දරුවට මම දැක්ක මැසේජ් එකකුත් දාලා තියෙනවා. තේරුණාද? රයිට් නියමයි. හරි. මේ දවස්වල මේ කාලගුණෙත් තියෙන වර්ෂාවනේ ළමයි ටිකක් නිදිමත කාලගුණයක් තියෙන්නේ. දැනුත් වයින්නනේ. මම අහකට කෝප වෙලාද කොහෙද? මේ වයින්නවා කියන්නේ මේ ගාලම තමයි නවතින්නේ.
හරි. දැන් හරිද? sin cos tan. වගු තුන මේක ඊළඟට යන්න තියෙන තව තියෙන ළමයි ඉවර නෑ මේ වගු බැලිල්ල හරි යනවා අහු වැඩක්. ත්‍රිකෝණමිතියේ මේ කම්මැලිම වැඩේ තමයි මේක වගු බලන එක. හරි. එතනම් වැටුවා. දැන් තව තියෙනවා ප්‍රතිසයින් කියලා එකක් බලන්න. තව තුනක් බලන්න තියෙනවා. අර ප්‍රති ඇන්ටිලොප් බැලුවා වගේ මේකෙත් තියෙනවා. මේකේ තව තුනක් තියෙන බලන්න. හරි නේද? right. ඔබ සූදානම් වෙන්න ඕනේ ඉතින්. හරි. එහෙනම් අපි දැන් බලන්න යන්නේ ප්‍රතිසයින්. හරි. එහෙනම් ලියන්න ළමයි ප්‍රතිසයින්. මේක බලන්න යන්න. හරි. ලියා ගන්න. ප්‍රතිසයින් ඔන්න මම ගානක් දෙනවා. පළවෙනි ගාන sin x සමානයි sin x සමානයි 0.5712. අපේ දරුවෝ හොඳට අහගන්න. right 0.5712. right ගුරුවරු 3 දෙනෙක්ගෙන් ත්‍රිකෝණමිතිය ඉගෙන ගත්ත දරුවෙක් ඉන්නවා. දෙල්ලන්නේ නැහැ. ඒ බං උඹලා රට ලෝකේ තියෙන පන්ති තේරගෙම ඉගෙනගෙනද තියෙන්නේ. මටත් උගන්න සයිස් එකේ ඉන්නේ. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න මේ දරුවට වෙච්ච වැඩේ තමයි. ගුරුවරු 3 දෙනෙක්ගෙන් ඉගෙනගෙන තේරුම් නැහැ සර් කියලා දීපුව තමයි හොඳටම අද තේරුනේ. හරි නේද? right. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික වගු බලන්න ගුරුවරු 3 දෙනෙක්ගෙන් ඉගෙනගෙන. right. ඇති දෙයක්වත් නැහැ බලන්න යනකොට. සරලව අපි තේරුම් ගත්තා නම් හරි. මේකත් බලන්න. දැන් මේ වගේ ගාණක් අපිට ලැබෙන්නේ ළමයි ගාණක් හදන් ගියාම අන්තිමටම ලැබෙන්නේ අපි අන්තිමටම හොයන්න ඕන මේ x ළඟය. අපි ඒකෙදි ලියනවා x සමානයි බලන්න මේ ගණන් විභාගෙට එනවා. එතකොට අපි භාවිතා කරන්න ඕන. sin inverse ඔන්න බලන්න ලියන විදිය. sin ඍණ එක දාන්න. මේකට කියන්නේ sin inverse. හරි නේද? right. sin inverse 0.5712. ඔන්න ළමයි දැන්. ප්‍රතිසයින් බලනවා කියන්නේ ඕක තමයි. sin inverse කියලා කියන්නේ. sin inverse. හරි. දැන් මෙන්න මේක කොහොමද බලන්නේ? ඔයාලා sin වගුවේ පීනගෙන ගිහිල්ලා මේක ඉන්න තැන සොයන්න ඕන. මෙයා කොහේ හරි ඇති. මෙයා නැත්තම් එයාට කිට්ටු කෙනෙක් හරි ඇති. සොයා ආවා මා සෙව්වා කෙනා ඔන්ට හමු වුණා. මට නම් හමු වුණා ලවයි. ඔයාලට හමු වුණාද? ඉක්මනට කියන්න. තාම හම්බ වුණේ නැහැ. අනේ ඉතින් හොයන්න ඕන. ඔය ඉන්නේ ලස්සනට. කොහමනේ වගුව තියෙන්නේ? හරි. මෙන්න මෙහෙම ඉන්නව ළමයි තැනක 5712 කියලා තැනක ඉන්නව මෙහෙම. අන්න ඒක බලන්න ඕන. කොහෙද ඉන්නේ? අනේ ඔහොම වගුවේ තැනක තියෙනවා. එයා තියෙන්නේ මෙන්න මේ 34 කෙලින්. දැක්කද දන්නේ? අංශක 34 කෙලින්. උටින් කලා පැත්තේ බැලුවොත් කලා 50 කෙලින්. මේ ඔන්නෝම තැනක නැද්ද? 5712. අංශක 43 කලා 50 කියන ස්ථානයේ ස්ථානගත වී නැද්ද පුතේ 5712? පරක්කු වෙලා ආපු අයට නම් ගැටලුව ඇති ඈ. හරි.
කරන් දෙයක් නැහැ. මේක හොයාගත්තා. මේක ඉන්නේ අංශක 34 උත්තරේ තමයි මේ ලියන්නේ. x සමානයි අංශක 34යි කලා 50යි. මේක තමයි ගාන. පළවෙනි ගාන. ටිකක් ලොකුයි ගණන් නේ. right. පැහැදිලිද? ඔන්න ප්‍රකෘති සයින බැලුවා. ප්‍රකෘති සයින බැලුවා. දෙවෙනි ගාන. දැන් මේවා බලද්දි හරියටම නැත්තම් අර ලඝු ගණකවල වගේ කොස් වගුව විතරයි යටින් බලන්නේ. තේරව යටින් බලන්නේ නැහැ. හොඳේ. හරි. මතක තියාගන්න කොස් බලන්නේ යටින්. කොස් කඩන්න ගියත් යටින් බලන්නේ කොස් කඩන්නේ. එහෙනම් කොස් කරනවා වගේ තමයි කොස් බලන්න ගියත් යටින් තමයි බලන්න ඕනේ. හරිනේ? right. ඒ නිසා කොස් වගුව විතරයි යටින් බලන්නේ. දැන් මුන් තේරම යටින් බලන්න පටන් ගත්තත් දන්නේ නැහැ ඒ සැරේ. මෙන්න ඊළඟ ගාන. sin theta සමානයි 0.77 40. හරි. මෙහෙම ගානක් දුන්නාම අපි ලක්ෂණට ලියන θ සමානයි sin inverse 0.77 ඔන්න. හරි. අපේ දරුවෝ මෙයා ඉන්න තැන හොයන්න. මෙයා ඉන්න තැන හරියටම නැත්තම් කිට්ටුම තැනක් හරි හොයාගන්න. එයා ඉන්න කිට්ටුම තැන සයින් වගුවේ බලන්න. හොඳේ වෙන ලබ් ගණකෙන් බලන්න. සමහර ළමයි ටිකක් වෙලා ගියාම මෙන්න පොලේ ලඝු ගණක වගුවෙනුත් බලන සයින්. දැන් බොරු උත්තර දෙනවා නේ. right. ඉන්නවද? හතයි 40. ඉන්නවලුනේ කලා 50යි අංශක 50යි කලා 42 වගේලු ඉන්නේ. මදි පාඩුව දෙකෙන් ගත්තා. එහෙම. ඇත්තටම 77 40 නෑනේ. 77 35 ඉන්නවා. ඊළඟට තියෙන 77 53. මෙන්න මෙහෙම එකක් ඔය හරි අහුණාද බලන්න. 0.77යි 35. ඔන්න ඔහොම එකක් ඇති වගේ. තියෙනවා. පළවෙනි පැත්තේ නෙවෙයි ඊළඟ පැත්තේ තියෙන. සයින් වගේ. හරි. මෙහෙම එකක් හොයාගත්තා. ඒක ඉන්නේ කොහෙද ඒක ඉන්නේ? කිට්ටු එක්කෙනායි අපි ගන්නෙ. ඒක ඉන්නේ පුතේ අංශක 50යි කලා 40. කලා 40. හැබැයි මට ඕන 35 නෙවෙයි 40. මට ඕන 40. තව පහක් මදි. මදි පහ මධ්‍යන්තර තීරුවෙන් ගන්න. ඉන්නවද පහක් හරියටම? පහක් නෑ. 4 ඉන්නවා 6 ඉන්නවා. අපි 4 ගමු. මේකට අදාළව තව 4ක් සෙට් කරගමු. ඒ 4 ඉන්නේ කලා 2. ඒ 4 ඉන්නේ කලා 2. එහෙම නේද? right. ඒ 4 ඉන්නේ කලා 2. එහෙනම් අපි උත්තරේ ලියනවා අංශක 50යි කලා 40යි මේ දෙකයි 42යි. θ සමානයි අංශක 50යි කලා 42. හරි. ප්‍රකෘති සයින බලන්න පැහැදිලිද අපේ දරුවන්ට? අර ප්‍රතිටෑන් බලන වගේ තමයි. sorry. ප්‍රතිලඝු බලන වගේ තමයි. ඉක්මනට කියන්න ටක. තව එක ගානක් දෙන්නද? ඇතිද? sin beta සමානයි මේක beta 0.52 52.17. හරි. 0.52.17. මෙයා බලන්න කොහෙද ඉන්නේ කියලා. මේ විදිහටම ලියන්න ඕන. බීටා සමානයි sin inverse 57යි 52.17. බලන්න ඉන්නවත් කොහෙද ඉන්නේ කියලා.
හොයාගත්තද 52.17 52.25 ඉන්න 25 ගන්න එපා ළමයි 52.02 තමයි ගන්න වෙන්නේ නේ හැබැයි 17 ගානට තියෙන මධ්‍යන්තර තීරුවේ නේ ඔය තියෙන උත්තරේ අංශක 31යි කලා 27 කියලා තමයි කියන්නේ නොතේරෙන දරුවෙක් ඉන්නවනම් දැම්ම ටක් ගාලා කියන්න මේකත් කියලා දෙන්නම් නම් මම උත්තරේ දාන්න නැත්තම් ටක් ගාලා අද මම මේ හිතන්නේ ත්‍රිකෝණමිතිය කරන 3 වෙනි දවස හෝ 4 වෙනි දවස ත්‍රිකෝණමිතිය තව තියෙනවා ළමයි මේකෙන් පස්සේ තව සති දෙකක් විතර කරන්න වෙයි 31යි කලා 27 ඔයාලට කොහේ හරි තැනක මෙන්න මෙහෙම එකක් ඇති 52.2 නම් ඇති මට ඕන 52.17 නිසා මධ්‍යන්තර තීරුවේ 17ක් ඇති කොහේ හරි දැන් ඔක සෙට් වෙන තැන හොයන්න මෙයා ඉන්නේ 31 උඩ ගත්තොතින් 31 කියපු තේ 20 නේ 21 20 ඇත්තේ 17 තියෙන්නේ 7 කෙලිය එතකොට හරියට 52යි 17 හැදුනා ඒක හැදෙන්න අපිට උදව් වුනේ 31 27 27 එහෙනම් b ට සමානයි අංශක 31යි කලා 27 ඔයාලා දන්නවද මේ කලා කියන එක ගැන අදහසක් තියෙද දැන් අපි ඔය කෝණමානෙන් මනිනකොට මේ කෝණමානේ තියෙනවනේ පුතේ මේ බිඳුව ඊළඟට අංශක 1 අංශක 2 කොහොම තියෙනවනේ ඇත්තටම අංශකයක් ඔච්චර ලොකු නැහැ හැබැයි මතක තියාගන්න මෙන්න මේ අංශක එකක් තුල ඔය අංශක එකක් තුල තමයි ඔය කලා 60 තියෙන්නේ. කියන්නේ මේ අංශක එක කෑලි 60කට බෙදලා තමයි කලා එකක් ගන්න. එහෙනම් අංශක එකක් කියන්නේ කලා 60කට. ඒක දැනගන්න ඕන. මම මේ මතක් කරේ ටිකක් උගන්නලා එතකොට වැඩේ ඔලුවට යනවනේ. අංශක එකක් කියන්නේ කලා 60ක්. දැන් ඔන්න අදහසක් එයි. ගණන් හදුවාම අදහස එනවා. අංශක එකක් කියන්නේ කලා 60ක්. අර පොඩි අංශකයක් බෙදලා තියෙනවා කලා 60කට. මෙන්න බලන්න. දැන් මෙතන තියෙන පුතේ බිඳුවෙන් පටන්ගෙන මෙන්න මෙතන අංශකයක් කියන්නේ මෙන්න මේ පොඩි එකක්. මෙතන තියෙනනේ අංශක 10ක්. මෙන්න මේ වගේ එකක් අංශකයක් කියන්නේ. චූටි එකක්. ඒකත් තව 60කට බෙදලා ඒ පොඩි අංශකය තව 60කට බෙදුවාම තමයි කලා එකක් ලැබෙන්නේ. දැන් ඕවා සමහර ඒවා තියෙනව නේද ඔය සුද්ධ ජීවීන් වගේ ඇහැට නොපෙනෙන ඉතා කුඩා ඒවා අනිශ්චයෙන් බලනකොට ඒ වගේ යාළගේ ඇන්ගල් එක යාළා ඉන්න විදිය ඕව බලනකොට මේක ඕන චූටි ඒවා ඊට පස්සේ ඔයාලා උසස් පෙළ භෞතික විද්‍යාව එහෙම ඉගෙන ගන්නකොට අහු වෙනවා කලා එකක් විකලා 60යි කියලා ඒ මොකද්ද එහෙම ඒකුත් තියෙනවා කියන්නේ අර ඇහැට නොපෙනෙන වගේ කලා එක තව 60කට බෙදලා එයින් එකකට කියනවා විකලා කියලා. හරිනේ? එහෙම එකකුත් තියෙනවා. උසස් පෙළ කරද්දී අහුවෙයි සාමාන්‍ය පෙළ තියෙන්නේ කලා විතරයි. ඔයගොල්ලෝ දැම්ම විකලා කරන්න ඕනේ නැහැ. කලා කරාම ඇති. හරි නේද? ඉතින් ඒ අංශක මනින කුඩාම ඒකකය දක්වා තියෙනවා. ඒවා අපිට ඇහෙන්න පේන්නේ නැහැ ළමයි. ඒක දහස් ගාණක් මිලියන ගාණක් ලොකු කරලා බලනකොට තමයි ඒවා අපිට අර පේන්නේ. හරි නේද? ඒවට අන්වීක්ෂ මට්ටමේ නිරීක්ෂණ තමයි තියෙන්නේ. තේරුණාද දන්නේ නැහැ කියපුවා. තේරෙන්නේ නැති නේ? හරි. ඔන සයින් ප්‍රතිසයින් බැලුවා අපි. දැන් බලන්න ඕන ප්‍රති tan කොස් බලමු අන්තිමට.
ප්‍රතිතෑන් පළවෙනි ප්‍රශ්නය අයින් නෙවෙයිනේ tan බලන්නේ නේ tan θ සමානයි 0.24යි 40 අංශක 24යි කලා 40 මේක අපි ලියන්නේ මේවා පුතේ θ සමානයි tan inverse ප්‍රතිතෑන් බලන්න 0.. ඔව් මෙතන මේව දාන්න නැහැ හොඳ ඉස්සරහට වැරදිලා 24යි 40 උත්තරේට තමයි θට ඕනේ ඉන්නේ 0.24යි 40 මෙයා කොහෙද ඉන්නේ අර සයින් බලපු විදියටම තමයි බලන්න ටක් ගාලා බලමු කොහෙද ඉන්නේ 24යි 40 24යි 40 මෙයාට කිට්ටු එකක් වුණත් කමන්නේ tan වගුවේ බලන්න ඕන සයින් වගුව පෙරලා ගන්න tan වගුවට ටිකක් වෙලා ගියාම වගු මාරු වෙලා තියෙන්නේ 24යි 40 24යි 32 නම් හොයාගත්තා 13යි ගානක ඉන්නේ නේ 24යි 32 තියෙනවා පුතේ මෙන්න තියෙනවා 24යි 32 තියෙනවා එයා ඉන්නේ 13යි 40 කිලි කලා sorry 40 වෙන්න තව 8ක් මදි 8 මධ්‍යන්තර තීරුවේ බලන්න අර විදියටම අටක් නෑ නේද ළමයි 9 තියෙන්නේ අපි 9 ගමු 9 ගමු කමන්නේ දෙක ගන්නත් පුළුවන් sorry 6 ගන්නත් පුළුවන් 9 ගන්නත් පුළුවන් අපි කිට්ටු එක ගමු 24 32 නේ 8ක් මදි අපි 9 ගමු 9 තියෙන්නේ 3 කෙරි 24යි 32යි 9යි එකතු කරාම 24යි 41 8 නෑනේ 6 ගත්තොත් ගොඩක් අඩු වෙන නිසා කිට්ටු මේක ගත්ත 9 උත්තරේ කීයද ළමයි ලියන්නේ එහෙනම් මේ ටික තමයි උත්තරේට ලියන්න ඕන ඔන්න ඒ ටික අංශක 13යි කලා 43යි අංශක 13යි කලා 43යි හරි නේද right ඊළඟට tan x සමානයි 0.55 72 55 72 බලන්න 0.5 55යි 72 72 නම් නෑ ළමයි 55යි 81 ඉන්නවා ඉතර ගන්න එපා 55යි 43 නම් ඉන්නවා විසිනවේ බිංදුවේ 4 මට පිළිතුරු ටික එවන්න 29.4ද
හරි. මට උත්තරේ කියන්නකෝ පුතේ. x සමානයි tan inverse 55 72 නෑ 55 අපි ගත්තේ 43 29 බිඳුවේ ඉන්නවා මදි පාඩුව 29ක් 29ක් නෙවෙයි කීයක් මදිද? කලා 7 නේද? 0.7 හරි. ඔන්න ඔක එන්නේ. 29ක් මදිනේ. 23ක් මදිද? හරි. මදි පාඩුව මේකෙන් අඩු කරලා ගන්න. 0.55 72කින් 0.55 43 අඩු කරලා ගන්න. 19ක් මදිනේ. 19ක්ද 29ක්? 29ක් මදි. මදි 29 කලා 7ෙන් තියනවනේ ගන්න. හරි. ප්‍රකෘති ටැන්ජන බැලුවා. ඇති නේද ගණන් දෙකක් ඇදුවා. අසා එකක් දෙන්න. ටක් දාලා බලන්න. සර් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඔව් සර්. සර් ඔය වගු ටික ගන්න ඕන නම් කඩේ මොකක් කියලාද ගන්න ඕනේ? මේක ගන්න පුතේ මේක තියෙනවා ත්‍රිකෝණමිතික වගු. නැත්තම් ගණිත වගු කියලා තියෙනවා. ගණිත වගු කියලා පොඩි පොතක් රුපියල් 20ක තියෙන පොතක් තියෙන්නේ. ඇත්තට මේ දවස්වල මම පන්තිවල ළමයිට බෙදුවා. මතක ඇතිනේ. ඒක මට මේ සැරේ දෙන්න විදියක් නැහැ. දැනට දෙන්න විදියක් නැහැ. හරිද? ඒක ගන්න තියෙන්නේ එහෙමයි. ගණිත වගු කියලා ඇත්තේ. ගණිත වගු පොතේ ලඝු ගණක තියෙනවා. ත්‍රිකෝණමිතික වගු තේරම තියෙනවා. 11 අච්චු පොතක් ගත්තත් ওই ටික තියෙනවා. හරි නේද? right. මේ ඊළඟට මේ මාසේ අපේ ටියුට් එක තියෙනවා. මේ ටිකක් ලොකු ටියුට් එකක් ත්‍රිකෝණමිතිය ටියුට් එක. මේකේ වැඩ ගොඩක් තියෙනවා කරන්න. මේකෙත් අද බලමු. ගණන් ටිකක් ඇති අපිට හදන්න. ඔව්. මේකේ මුල ඉඳලම සම්පූර්ණ නෝට් එක තියෙනවා ළමයි. මම අද ගෙදරදී කරන්න ගණන් ටික දෙන්නම් ටියුට් එකේ. ටියුට් ගත්තු නැති අය ඉක්මනින් ගන්න අපේ පන්තිවල අදාළ ස්ථානවල ටියුට් තියලා තියෙන්නේ. හරිද? ඒක අරගෙන වැඩි ලස්සනට කරන්න ඕන. හරි. ඊළඟට මේ ගාන අවසාන ගාන. tan beta සමානයි. tan beta සමානයි 1.7 1.77 ඔන්න ඔහොමත් තියෙනවා. මෙතෙන් තෝරන්න බිඳුවක් ගන්නත් කමක් නෑ ළමයි. හරි. මේක බලන්න ඕන. බලන්න මේක කොහෙද තියෙන්නේ? කොහොම එකක් තියෙද? ඕනනම් ටිකක් ඉහළ අගයන් වලට යන්නේ. එකයි 0.77යි 30 එහෙම එකක් 1.77යි නෑ 1.76යි 7 තියෙනවා 1.78යි බිඳුව තියෙනවා මෙන්න මෙහෙම එකක් තියෙනව නේද 1.7යි 6යි 7 කියලා එකක් තියෙනවා ඔකට ඔන්නාකට බිඳුවක් දාන්න මෙන්න මේක තමයි කිට්ටුම 76යි 70 ඔක තමයි කිට්ටුම කෙනා. අහුණාද එහෙම එකක්? ඒක තියෙන්නේ අංශක 60යි කලා 30. මම බිඳුවක් අමතරව දාලා තියෙන්නේ ළමයි හොඳේ. පොතේ නෑ ওই බිඳුව. මම අමතරව දැම්මේ. මේක ත්‍රිකෝණමිතික වගු ටිකකින් බලාගෙන යන්න ඕන. මේක තව එකක් තියෙනවා බලන්න. සෑහෙන වෙලාවක් යනවා මේක හරියට බලන්න කියොත්. अंशक 60යි කලා 30 තියෙනවා. මේක තියෙනවා. 76යි 70 තියෙනවා. 77යි 30 ඕන අඩු කරලා බලන්න. කීයක් මදිද?
ඕකෙන් 1.76යි 70ක් අඩු කරා. බිංදුවයි එකක් ගමු 17න් sorry 13න් 4ක් 6යි 6න් 6ක් බිංදුවයි 60ක් මදි. ඒ මදි 60 මධ්‍යන්තර තීරුවේ තියද ළමයි? නැති වෙන එකක් නැහැ. කිට්ටු වගේක් හරි ඇති. නෑ 60ක් මදි එකක් නෑ නේ ළමයි. ඔය එච්චර නෑනේ. 11යි තියෙන්නේ. අපි ඉතින් කිට්ටු මේක ගමු. 11යි තියෙන්නේ. ඒක තියෙන්නේ 9. ඔය මේ සයිඩ් මේ tan වගු වෙනස් වෙනවා ටක් ගාලා. ඒක නිසා අපි ආසන්න උත්තරයක් ගමු. අංශක 60යි කලා 39න් වැඩි ඉවර කරමු. බීටට. අංශක 60යි කලා 39 වැඩ ඉවර කරන්න වෙනවා අපිට දීපු දත්තත් එක්ක. හරි. ඊළඟට අපි යනවා ප්‍රති කොස් බලන්න. අද දවසේ වර්ග 6ක් බලන්න පුරුදු කරලා තියෙන්නේ. හරි. මේකත් බලමු ළමයි. කොස් බලන්නේ sin වගුවෙන්ම තමයි. ඉක්මනට sin වගුව නැවත පෙළ ගන්න. cos x සමානයි 0.38යි 40. x සමානයි cos inverse 0.38යි 40. හරි. ළමයි 38යි 40 බලන්න sin වගුවේ කොහෙද තියෙන්නේ? 38යි 40. 38යි 40. 38යි 27 නම් හොයාගත්තා. 38යි 27 ඉන්නවා. ඔන්න ඔය එකක් ආවා. හොයාගත්තද මේ එකක්? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මෙයා බලන්න ඕන ළමයි මේ පැත්තේ. ප්‍රවේශමෙන් කොස් වගුව බලන්න. මේ පැත්තෙන් බලන්න ඕන. කීයද ඉන්නේ? 38 27. අනිත් පැත්තෙන් බලන්න ඕන. ඒක ඉන්නේ අංශක 67 කෙලින්. එමයි. ඔව් මේකේ උඩින් බලන්න එපා ළමයි. මේක පල්ලෙහාට දාලා බලන්න මේක ඉන්නේ කීය කෙලින්ද? 30 කෙලින්ද? තිස්සට 40 නේ. ඒක ඉන්නේ 30 කෙලින්. හරි. මේ ළමයි කීයක් මදිද තව 40 වෙන්නේ? 0.38යි 40 බැලුවට තියෙන්නේ 38යි 27නේ. 13ක් මදි. මදි 13 මධ්‍යන්තර තීරුවේ ඉන්නවද? ඔව් හරියටම ඉන්නවා 5 කෙලින්. කලා 5 කෙලින් ඉන්නවා. මදි 13 ඉන්නවා. ඒකත් යටින්මයි බලන්නේ කලා 5යි. හරි. එහෙනම් ළමයි උත්තරේ ලැබෙනවා අංශක 67 කලා 30 5. දැන් අපේ දරුවෝ හොඳට මතක තියාගන්න. උත්තරේ නෝ අංශක 67යි කලා 30යි. හැබැයි මතක තියාගන්න අපේ දරුවෝ අර කලා 5 එකතු කරලා 35 කරන්නේ. ඒක අඩු කරන්න ඕන. කොස්වලදී 30යි 5යි 35 වෙන්නේ නැහැ. කොස්වලදී අඩු කරන්න ඕන. එහෙනම් මෙතන එනවා කලා 25. අංශක 67යි කලා 25. හරි නේද? එන තැන් දාන්න හැබැයි මේ කලා එන ගාන අඩු කරන්න ඕන. පැහැදිලිද? කොස් වැඩි විභාගයට කොස් එන්නේ නැහැ. මොකද දන්නවද? කොස් වගු ටිකක් අමාරුයි බලන්න. පටලැවෙනවනේ. අඩු කරන්න ඕන. මධ්‍යන්තර තීරුවෙන් එන ගාන අඩු කරන්න ඕන. ඒක මතක තියාගන්න. පළවෙනි ගාන. අංක 2. කොස් බීටා සමානයි 0.38
77යි 20 හරි මේක තනියම බලන්න 77යි 20 හොඳට කල්පනාවෙන් බලලා කියන්න 39 32ද 39 28 77යි 20 නෑ 77යි 16 නම් ඉන්නෝනේ ළමයි මේ කලබලයට මට තේරෙනවා සමහර අය කලබලයට උඩින් බලලා ඔන්න වැඩේ කාලා හරි අපේ හොඳටම මේ වගු බලන ළමයිතුත් වැඩ කාගෙන තියෙන්නේ නේ කලබලයට බලලා මෙන්න මෙහෙම ඉන්නේ 77යි 16 මම මේ හැම ගානකටම වගුවක් අඳින්නේ ඔයාලට මේක තේරෙන්න ඕන නිසා 77යි 16 ඉන්නවා හරි නේද රයිට් මෙයා ඉන්නේ ඔයාලා මට කිව්වා 77යි 16 39 77යි 20 නෑනේ 77යි 16 තියෙන්නේ 39යි උදේ බලන්න යටින් කලා 30 ඔන්න ඔතන ඉන්නේ අන්න හරි 39 30 කෙලින් ඉන්නේ 20 වෙන්න හතරක් මදි හතර මධ්‍යන්තර තීරුවේ ඉන්න කලා දෙක කෙලින් දෙක ඉන්නේ කලා දෙක ඉන්නේ හතර කෙලින් නේද නෑ හතර තියෙන්නේ කලා දෙක කෙලින් එන උත්තරේ නෝ 39 30 හැබැයි අර කලා දෙක 30ට එකතු කරන්න එපා අඩු කරන්න බීටා සමානයි අංශක 39යි කලා 30 දෙකක් අඩු කරාම කලා 28යි හරිද හොඳටම තේරුණාද පැය එකමාරක් කරා ළමයි ওই ටික දෙල්ලන්නේ පැය එකමාරක් වගු ටික බලන්න කියලා දුන්න වගු 6ක් ලඝු ගණක නම් එක වගුවෙන් ඉවරයි මේක එහෙම ඉවර වෙන්නේ නැහැ ප්‍රවීණා හරිද ඇති නේද ළමයි කොස් වගුව පැහැදිලිද හැමෝටම ටක් ගාලා කියන්න මං යන්න හදන්නේ ඊළඟට පොඩි ගණන් ටිකක් හදන්න දැන් මේ අද ගණන් හැදුවේම නැහැ මට දැන් ඇති වෙලා තියෙන්නේ මේ වගු ටික බලලා මේ ඇඟට කිසි ගතියක් නැහැ ගාණක් ඇදුවේ නැතුව වගු බලනවා ඉවරයක් ටක් ගාලා කියන්න පොඩ්ඩක් මේ ජවය අරගෙන ගාණක් හදන්න ඕන ඕකේ නැත්තම් මේවා පට්ටක ගහ ඉන්න බෑ ළමයි මේවා විභාගෙට ඇහුවට මේවයි ලොකුවට ලකුණු හම්බෙන්නේ අපි ගාණක් හදන්න ඕන හරිද රයිට් එහෙනම් මම කොස් බැලිල්ලක් නැවැත්තුවා ගණන් දෙකයි හැදුවේ දැන් බලා ගන්න අපි දැන් හදනවා පුතේ ගාණක්
මේ ගණන් ඔයාලත් එක්ක මම පහුගිය දවස්වල හැදුවා. හැබැයි හැදුවේ මෙන්න මෙතෙන්ට එක්ක 30 එක්ක 60 එක්ක 45 දීලා. අද හදන්නේ එහෙම නෙවෙයි. අද හදන්නේ මෙතෙන්ට දෙනවා. ඔන්න බලන්න. අංශක 35යි කලා 12යි. ABC සුජු කෝණී ත්‍රිකෝණයි. මේ පාදේ දිග සෙන්ටිමීටර් පළවෙනි ගානනේ. මොකට ඒ ටික අමාරු ඒව දෙන්න. සෙන්ටිමීටර් 8යි. අපෙන් අහනවා AB දිග සොයන්න. හරි. අපේ දරුවෝ හොඳට අහන් ඉන්න වැඩ නවත්තලා අහන් ඉන්න. මම පළවෙනි ගාන ඔයාලත් එක්ක හදමු. හරි. මට පාද තුන නම් කරන්න ඕන. ඔයාලා ගිය සතිය අපි හැදුවා මතකද මේ කෝණෙත් එක්ක මේ පාද නම් වෙන්න ඕන. ඉක්මනට කියන්න ඔය පාදවල නම්. AB කියන්නේ මොන පාදද? කෝණෙත් එක්ක බලලා කියන්න. මේ කෝණයට AB කියන්නේ ඉදිරියෙන් ඉන්න පාදය සම්මුඛ පාදය. AC මොන පාදේ? AC කරුමේ නෑ කර්ණේ. මේක BC කොහොමද එකයි ඉතුරු බද්ධ පාදේ. ඔන්න නම් කරා. මේක තමයි අපේ වැඩේ. හරි. දැන් මම ඔබගෙන් අහනවා දිග හොයන්න ඕන මොන පාදේ? බද්ධ පාදේද කර්ණ පාදේද සම්මුඛ පාදේද? දිග හොයන්න ඕන මොන පාදේ? මේකනේ ත්‍රිකෝණ විද්‍ය පුරාවටම තියෙන්නේ. දිග හොයන්න ඕන මොන පාදේ? AB බව දන්නවා. මං අහන්නේ මේ නම් වලින් මොන පාදෙන්ද? දිග හොයන්න ඕන AB නේද? ඒ කියන්නේ සම්මුඛ පාදයේ දිග හොයන්න ඕන. සම්මුඛ පාදයේ දිග අහන්නේ AB. අපි දිග දන්නේ මොන පාදේ? දිග දන්නේ 8 කියලා දීලා තියෙන්නේ කර්ණ පාදේ. එහෙනම් අපි දන්න එක්කෙනයි නොදන්න එක්කෙනයි සම්බන්ධ කරගන්න වෙනවා. දන්නේ කර්ණේ නොදන්නේ සම්මුඛේ. එහෙනම් සයන්නයි කයන්නයි සම්බන්ධ කරගන්න වෙනවා. මොකද්ද දාන්නේ? සයන්නයි කයන්නයි තියෙන්නේ sin cos tan. sin කියන්නේ සක. සක. ඔය ඇවිල්ලා තියෙන්නේ cos බක. tan සබ. එහෙනම් මම මෙතෙන්ට දානවා sin අනුපාතය. sin දැන් කෝණයට දානවා අංශක 35යි කලා 12. sin කියන්නේ සක. සම්මුඛ පාදය බෙදීම කර්ණය. සම්මුඛ පාදය AB. ඒක තමයි හොයන්නේ. කර්ණේ දිග 8යි. ඔය ලියපු ප්‍රකාශනය හැමෝටම තේරුණාද? ඇයි සයින්ම ගත්තේ? සයින් කියන්නේ සම්මුඛ පාදය බෙදීම කර්ණය. සයින්. කොස් කියන්නේ බද්ධ පාදය බෙදීම කර්ණය බක. tan කියන්නේ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. හරි. අපි ඊළඟට ඕනනම් මේ BC දිගත් හොයමු. තේරුම් නැහැ කියන්නේ අද එන්නේ නැති පන්තියටනේ. හරි. එකක් හදනකොට නම් තේරෙන එකක් නෑ පුතේ. චුට්ටක් ඉවසන්න වෙයි. ඊ සතියේ තියෙන ප්‍රශ්නයක් නැති වෙයි. හරි. දැන් ඔයාලා මෙන්න මේක මට sin වගුවෙන් බලලා කියන්න ඕන. 35 12 ටක් ගාලා බලන්න දැන් පුරුදු කරේ ඒකට. sin වගුව පෙරළුවා ප්‍රතිසයින් නෙවෙයි. 35 12 ලඝු බලන විදියට බලන්න. 35 12 ටක් ගාලා බලලා කියනවනේ මට දරුවෙක් උත්තරේ දාලා තියෙනවා. 35 12 sin වල 35 10 බැලුවා 10 දෙක බලන්න ඕන 57යි කීයේනේ 35 10 57යි 60 12 වෙන්න නම් දෙක බලන්න 57 65 0.57 65 සමානයි AB 88 හරි
දැන් මෙන්න මේ එන උත්තරය පුතේ 8න් මොකද කරන්නේ? හරස් ගුණිතේ දානවා. 8න් හරහාට ගුණ කරනවා. ඔන්න AB ට උත්තරයක් එනවා. ඔව් ගුණ කරන්න බලන්න. 0.5765 ගුණ කිරීම 8. 8 වරක් 5 40 බිංදුව 4ක් ඉතුරුයි. 8 වරක් 6 48යි 4යි 52කින් දෙක 5ක් ඉතුරුයි. 8 වරක් 7 56යි 5යි 61කින් දෙක 6ක් ඉතුරුයි. 8 වරක් 5 40යි 46යි 9 4ක් ඉතුරුයි. right. උත්තරේ එනවා 4.612 බිංදුවයි. අන්නේ විදිහ. ඒකකය සෙන්ටිමීටර් කියලා දාන්න. හරි. කාට හරි දරුවෙක්ට ඔය පළවෙනි ගාන නොතේරුණා නම් ඊළඟ ගානෙන් බලන්න පුළුවන් ද ක්‍රමය අල්ලගන්න කියලා. හරි. මේක ටක් ගාලා ලියා ගන්න. හරිද? ඔන්න ඔහමයි ළමයි ත්‍රිකෝණමිතියෙන් ගණන් හදන්නේ. දැන් මේව විභාග මට්ටමට ටික ටික ළඟා වෙනවා. මේව පුළුවන් නම් විභාගට ඔයාලා ඔන්න පෙර නිමිති තියනවා. මේක දාන්න ඕන විදිය තේරෙන්නේ නැති අයට මම ඊළඟ ගානේ අදහස් දෙන්නම්. ඇයි sin, ඇයි cos, ඇයි tan දාන්නේ කියලා. ඉවර නම් ටක් ගාලා මට කියන්න තව විනාඩි 20ක් විතර තියෙන අපිට මේ ටික ඉවර කරගන්න. මේක හරියට පුතේ මේක මකන්නද? කවුරු හරි පහුගිය සතිවල හිටපු නැති දරුවෝ ඉන්නවා නම් රෙකෝඩින් ටික බලා ගන්න. බලලා අඩුපාඩු හදා ගන්න ඈ. අපේ YouTube channel එකට ගියත් ඕක බලා ගන්න පුළුවන්. හරි. ඊළඟ ගාන. හරි. මේ ගානට අනුව PQ දිග හොයන්න ඕන. ඇඳ ගන්නකො රූප සටහන. මේකත් ලියලා ඉවරද ළමයි? මේ ටිකත් මකන්න. හරි. PQ දිග හොයන්න නම් පාද ටික නම් කරගන්න මේ කෝණයට අදාළව. මේ කෝණයට ඉස්සරහින් ඉන්න සම්මුඛ පාදයේ දිගම පාදය කර්ණ පාදය, ඉතිරි පාදේ බද පාදය. හරි නම් කරගන්න. ඔව් මේ තුන්වෙනි දවසේ ත්‍රිකෝණමිතිය අපි කරනනේ. මේ වෙනකොට ත්‍රිකෝණමිතිය කොටස් දෙකක් YouTube දාලා තියෙනවා. හතරක් තියද?
නෑ මේ තුන්වෙනි දවසනේ ත්‍රිකෝණමිතිය කරන තුන්වෙනි දවස මම දැක්කේ නම් 3යි වගේ මතක නෑ හරියට. මෙන්න මේකේ PQ දිග හොයන්න කලින් මේ පාද ටික නම් වෙන්න ඕන. තනියම හදන්න. බැරි අයට විතරයි මම මේ සපෝට් කරන්නේ. YouTube channel එකේ නම ලක්මාල් එදිරිසිංහ කියලා ඇත්තේ. හරි නේද? right. මෙන්න මේ කෝණයට අදාළව ඉදිරියෙන් තියා මේ ඕනෑම සුදු කෝණේ ත්‍රිකෝණයක මේ දිගම පාදේ කර්ණයනේ. ඔන්න කර්ණ කියලා දැම්මා. මේකට ඉස්සරහින් ඉන්න කෝණයට ඉස්සරහින් ඉන්න සම්මුඛ පාදය අනිත් එක බද්ධ පාදය. හරි. අපෙන් දිග අහන්නේ මොන පාදේ? හරියට මීටරේ දාන්න. දිග අහන්නේ මොන පාදේද? දිග අහන්නේ PQ මොන පාදේ? දැන් අපේ දරුවෝ හදනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා තනියම. PQ සම්මුඛ පාදේ. බැරි අයට කියලා දෙන්න. අනිත් අය හදන්න ඕන තනියම. ඒක සම්මුඛ පාදේ. අනේ අපි දිග හොයන්න ඕන සම්මුඛ පාදේ. වෙන ඒවා වැඩක් නැහැ. අපි දිග දන්නේ මොන පාදේ? බද්ධ පාදේ. එහෙනම් හොයන්නේ සම්මුඛේ දන්නේ බද්ධේ. සයන්නයි බයන්නයි. කවුද තියෙන අනුපාතේ? මේ තියෙන. සයන්නයි බයන්නයි තියෙන්නේ tan. එහෙනම් දාන්න ඕන මොකද්ද? tan. එහෙනම් මේකට දාන ත්‍රිකෝණමිතික අනුපාතය අපි දෙනවා tan අංශක 48යි කලා 23. සමානයි සබ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදය PQ. බද්ධ පාදය 12යි. හරි. දැන් අර දරුවෙක්ට මොකක් හරි ගැටලුවක් තේරෙන්න කමක් තියෙන්නේ නේද? දැන් අදහසක් ආවද පුතේ? සිනෙත් නේ? සිනෙත් කිව්වේ. මතක නැහැ. උත්තරේ 8.9712 බලමු. සිනෙත් නෙවෙයි sorry. වෙන කවුරු හරි කියලා තියෙනවා. හරි. right. නෙතු කියලා තියෙන්නේ නේ. tan වගුවේ 48 23. මට ජනුක කියන්නකෝ 48 23 කීය දෙන්නේ. මම තමිට උත්තරේ දාලා නියමයි. 48 23 මොකක්ද ආයෙ බැලුවාම tan වගුවේ බලන්න ඕන. මට නැවත කියන්න 48 32 නෙවෙයි 23 මොකක්ද දෙන්නේ? tan වගුවේ හොඳේ. අග්ගාලා tan වගුව පෙන්නලා ගන්න ඕනේ මේ වගු මාරු වෙනවා ළමයි. 74යි 76. PQ යට 12. alright. දැන් හරස් ගුණිතේ දානවා. 0.74යි 76 ගුණ කරන 12 සරක් වගේ. 12 සරක් චක්‍රේ දන්නව නේද ළමයි? 8.97යි 12. කොහමද ආවේ? ගුණ කරාම මේ සයින් වගුවේ බලලා තියෙන 74යි 76. ඇත්තද? මේක 48 23 සයින් වලින් බලලාද මේ උත්තරේ කිව්වේ 74යි 76 මලකෙලිය ජූලි 7යි මේක වැරදි ඒ කියන්නේ මට චිරාන් කියනවා සර් ඔය 77යි 74යි 76 සයින් වගුවේ කකුළු මේක නෙවෙයිලු හරි ඒකනේ මම මේ දාපු එකක් නේ ලිව්වේ ඔන්න ඒකනේ මම කිව්වේ ටික වෙලාවක් යද්දි වගු මාරු වෙනවයි කියලා හරි දැන් කියන්නේ නම් කීයද එන්නේ tan වගුවෙන් බලන්න ඕන 0.1257
ඒක ගුණ කරන්න ඕන 12. එහෙමයි නේ. ඒතරේ 1.1257ද 0.12 1.1257. අනේ අම්මේ මන් දන්නේ මේ වැඩ. පපුවත් දෙදෙනාක්වා මේ වන උත්තරවල. හරි. දැන් කියා. පේනෝනේ උදේ පාන්දරනේ මොලේ කාර කැලකිලා තියෙන දැන් ත්‍රිකෝණමිතික වගේ බලලා. තා පොඩ්ඩකින් ගිහිල්ලානේ බුදිය ගනින් දාන්නේ නැහැ. ජෝග. 13.50යි 84. 12 තරක් වලින් ගුණ කරා. 12 තරක් අත 84න් 4 8ක් විතරයි 12 තරක් 5 68න් 8 6ක් විතරයි 12 තරක් 2 විතර 30 බිංදුව 3ක් විතරයි 12 තරක් 12 3යි 15 5 එකක් විතරයි 12 තරක් 12යි කියලා මේක 13.50යි 84 එහෙමයි सेंटीमीटर PQ दिख දැන් ළමයි වැඩේ තේරුණාද දන්නේ මේක මේ කියනවා ආරෝහණ කෝණ අවරෝහණ කෝණ තව පට්ට වැඩ ටිකක් තියෙන ත්‍රිකෝණමිතිය. හරි නේද? දැන් තාම ටිකයි කතා කරේ. ඔබ හරියට මේවා තේරුම් ගන්න ඕන. මම මේ පන්ති ඉවර කරන්න නෙවෙයි ඔයාලට මේ වැඩ ටික දෙන්න හදන්නේ. ඔයාලා කලින් ගියත් කියලා කවුරුවත් මේක මේ දැන් ඉවරයි කියලා දුවන්න එපා ඉන්න. තව චුට්ටක් කරනවා. ඔයාලගේ මේ ටියුට් එක නැති අය පුතේ ටියුට් එක අරගන්න. මම ටියුට් එකේ වැඩ ටික ටක් ගාලා දෙන්නම්. මේ ටියුට් එකේ මෙන්න මෙහෙම ටියුට් එකක් දීලා ඇත්තේ. හරි. පළවෙනි පිටුවේ ටක් ගාලා ලකුණු කරගන්න ටියුට් නැති අයත් ලකුණු කරගන්න පස්සේ ටියුට් ටික අරගෙන වැඩේ කරගමු. මේකේ නෝට් එකක් තියෙන මුලින්. පළවෙනි පිටුවේ පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන 1 2 3 4 5 හරි. ඔන්න පළවෙනි අබ්ජාත ඉවරයි. ඊළඟට දෙවෙනි අබ්ජාතය. ඔය ගණන් පහ පළවෙනි අබ්ජාතේ ගණන් පහ කියලා ලියාගත්තත් ඇති. ඊළඟට මේ දෙවෙනි අබ්ජාතේ තියෙනවා. ඒකේ තියෙනවා ළමයි ගණන් දෙකක්. දෙවෙනි අබ්ජාතේ ගණන් දෙකයි. මන්ද. ඔයාලා හදන්න ඕන මේක. හැදුවොත් ලකුණු 10 ගන්න පුළුවන් ත්‍රිකෝණමිතිය. ඔන්න දැන් අද උගන්නපු ටික තියෙන්නේ තුන්වෙනි අබ්ජාතේ. ඒක අනිවාර්යෙන් ඉස්සෙල්ලා කරන්න. අර ටික පසුව කරත් කමන්නේ නැහැ. තුන්වෙනි අබ්ජාතයේ පළවෙනි ගානයි දෙවෙනි ගානයි. අද කරපු ටික තියෙනවා. ඊළඟට මෙන්න මේ වගේ ගණන් සෙට් එකක් තියෙනවා මේ જાති. මේ හදන ගණන් සෙට් එකක් තියෙනවා ළමයි. හතරවෙනි අබ්ජාතය. ඔයාලා හතරවෙනි අබ්ජාතේ ගණන් තියෙනවා. ඔව්. හතරවෙනි අබ්ජාතේ තියෙන පුතේ ගණන් දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ මෙහෙම සෙට් එකක්ම තියෙන යට මෙන්න මේ තේරම හදා. හතරවෙනි අබ්ජාතෙම කරාම හරි. හරි නේද? right. තාම නෑ හොඳේ මේ ටියුට් එකේ ඔයාලට පේන කොළ තියෙන බර ලෝඩ් එකක් තාම මේ මම 7 වෙනි කොළේ ගැන කියන්නේ. තව තියෙන සෑයෙන් ඉගෙන ගන්න. හරි නේද? ඒ ටික උගන්වන්න තියෙන හිමින් හිමි. ඊළඟට තව ගානක් හදමු. මේකත් අද ගන්න ඉක්මන් කරමු. මේ කෝණයේ අංශක 32යි කලා 17යි A B C ත්‍රිකෝණ. කර්ණයේ දිග සෙන්ටිමීටර් 15යි පුතේ. අහනවා AB දිග. AB දිග. හරි. අංශක 32යි කලා 17යි මේක අද දවසේ හදන තුන්වෙනි ගාන වලත් එක්ක. හරි. හදමු බලන්න. අනිවාර්යෙන්ම මේ කෝණයත් එක්ක පාද ටික නම් වෙන්න ඕන. කෝණයත් එක්ක පාද ටික නම් කරගන්නම ඕන. හරි. නම් කරගන්න. නම් කළා ගාන හදන්න.
එහෙම නම් කරොත් ඔයාලට සුදුසු ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න පුළුවන්. sin ද cos ද tan ද කියලා බලන්න. හොඳයි. අපේ ළමයි ටික ඇත්තටම වුමනාවෙන් වැඩේ කරන බව පේනවා. ඔබ එහෙම වැඩේ කරනවා නම් ඔය ලකුණු 10 ගණන් දෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. පාස් පේපර් එහෙමත් කරාම ওই ටික හරි. මේකට දාන්නේ මොන අනුපාතේ? sin cos tan AB ටි ගහන්න. මෙන්න මේක. කෙනෙක් sin දාලා හදන්න හදනවා. sin කියන්නේ මොකක්ද? හරියට අනුපාත ටික දකින්න sin සම්මුඛ පාදය බෙදීම කර්ණය cos බද්ධ පාදය බෙදීම කර්ණය cos බක tan සබ සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඔන්නෝමයි එන්නේ. දැන් ඔයාලා පාද නම් කරන්න ඕන මේ කෝණයට අනුව. හරි. මේක තමයි කර්ණය. මේ කෝණයට ඉස්සරහින් ඉන්නේ BC අන්න ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය. මාරු කරන්න එපා. මේක බද්ධය. දැන්වත් කියන්න මොන අනුපාතයද දාන්න ඕනද? sin ද tan ද cos ද? හරිද ළමයි? cos දිගටම කියන්නේ cos දාන්න කියලා. මේ දන්නේ කර්ණේ. දන්නේ කර්ණේ. අහන්නේ AB. AB කියන්නේ බද්ධේ. කර්ණේ දන්නේ අහන්නේ බද්ධේ. බක බද්ධයයි කර්ණයයි බක cos මතක තියාගන්න. විභාග ශාලාවට ගිහිල්ලා උඩ බිම් බලන්න එපා දාන්න ඕන එක. ඔළුව වැඩ කරන sin සම cos බක tan සම. බක right. cos දාන්නේ cos අංශක 32යි කෝණය කලා 17යි. බද්ධ පාදය බෙදීම ආය කියන්නේ AB බෙදීම කර්ණය 15යි. අතර මේවයි ලඝු ගණක බලන ඒවාක් තියෙනවා. ඒ තාම හැදුවේ නැහැ පුතේ. සමහර ඒවා තියෙනවා. මේක නිකන් සුළු කරගන්න බැරි ලඝු ගණක බබුවට යන්න අවස්ථාවක් තියෙනවා. තාම කරේ නැහැ. හරි. මට අපේ දරුවා අංශක 32යි කලා 17 බලලා කියන්න. ප්‍රවේශමෙන් cos වගුව බලන්න ඕනේ යට ඉඳන් උඩට. අද වගු බලන්න කියලා දීලා තියෙන්නේ හරියට බලලා කියන්න. cos අංශක 32යි කලා 17. 84 77 රශ්මි කියන්නේ මට. එහෙමයි. AB යට 15. කොහොමද ආවේ? right සුපිරි. මේක හරිද? අපේ අනිත් දරුවොත් එකකට 37 14 කලින් 85යි 54ලු. මේක වැරදිලු. චිරාන් කියනවා. සෙල්ලන්නේ 84යි 77 වැරදිලු. 84යි 55ලු වෙන්නේ. මොකෝ අනිත් අය කියන්නේ. මෙන්න මේක තමයි මටත් තියෙන විචිකිච්ඡාව. ඒක දුරු කරන්න ඕන. ඔබ එය දුරු කළ යුතුය. තිස් දෙකේ 10යි 7 බලන්න ඕන. 32 10. නෑ. 32 10. 32 10 5900. යට ඉඳන් බලන්න පුතේ. යට 10 බලන්න ඕන. ඒකෙන් 17 7ක් අඩු කරන්න ඕන. 71ක් අඩු කරන්න ඕන.
මම මේ කොස් වගුවට ටෑන් බලන්නේ ළමයි. සර්ුත් මරු වැඩ කරන්නේ අප්පා. මමත් කොස් වගුව බලන්නේ නැතුව මම ටෑන් වගුවෙන් බලනවා. මම ටෑන් වගුවෙන් බලලා මේක එන්නේ නැහැ නේ යකෝ කියලා. මම මේ සයින් වගුව නෙවෙයි පෙරලා තියෙන්නේ. සයින් වගුව පෙරලා ගන්නවා. 32 84 65. 84 65න් පුතේ අඩු වෙන්න ඕන 11. එහෙම නේද? ඔව් 0.84 65 තියෙන්නේ. අන්න එකෙන් 11ක් අඩු වෙන්න ඕන. අනේ ඉතින් උදේ ඉඳලා කියලා දීපුවා ගඟට කපපු ඉනි වගේ මට පේන්නේ. මේ ඔන්නෝ කෙන්නේ. කොස්සගුව බලන්න ඕන ළමයි මෙන්න මෙහෙම මං අයි දින මලකෙදියයි. දැන් මේ අත්තර වෙලා වැඩේ කරලා දැන් බහුභූත කරනවා. මෙන්න මෙහෙම බලන්න ඕන අංශක 32යි කලා 10යි 17 නේ. ඔව්. මේක බලන්න ඕන. 7 බලන්න ඕන. මෙතනින් 11 තියෙන්නේ. මෙන්න මේකට එනවා 0.84යි 76ට කොහෙදනේ? 75. ඕකේ 11ක් අඩු කරන්න ඕන. මේ 11 අඩු කරන්න. 84 65 නේ. ඕකේ 11ක් අඩු කරන්න. හරි. දැන් අරස්කු නිදා 12.68යි 10යි. සෙන්ටිමීටර් AB දිග. මේවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට ඇහුවොත් ඔයාලට පුළුවන් 13 කියලා ගන්න. විභාගෙට එහෙම අහනවා. පුතේ මේ පටලැවෙනවද? මං සරලව කිව්වා අති සරලව කිව්වා මේව බලන විදිය ඔබේ ඩියුටිය. ඔබ ඒක මම හරියට කියලා දීලා තියෙන පටලවන්න බෑ. දැන් මේ මොහොතේ මම දැක්කා සමහර අය පටලව ගත්තා. දැන් ඇත්තට මේක අපි පාවිච්චි කරේ මේක හදන්න. දැන් විභාගයේ මට්ටමට අපි යනවා කිව්වනේ. මේ විභාග මට්ටමට දැන් ටික ටික ඇවිත් තියෙනවා. හරිද? රයිට්. තාම හැදුවේ නෑ හොඳ මට්ටමේ ගණන් ටික. දැන් ඊළඟ දවසේ තමයි හදන්න වෙන්නේ. අද කාල වේලාවම අදිනේ. කෝණේ හොයන්න තියෙනවා. දැන් 4 වෙනි අභ්‍යාසෙ නම් අභ්‍යාස 4 මම කරන්න කිව්වනේ. ඒකේ තියෙන ගණන් දෙකක් මෙන්න මේවා. 4 වෙනි ගාන, 3 වෙනි ගානයි 4 වෙනි ගානයි. 3 වෙනි ගානේ කොටස් තියෙනවා 3ක්. 4 වෙනි ගානේ තමයි කොටස් අඩිපුර තියෙන්නේ. අපේ දරුවෝ 3 වෙනි ගාන හදන්න එපායි. අභ්‍යාසය 4 3 වෙනි ගාන හදන්න එපා. ඒක තාම කියලා දුන්නේ නැහැ. කෝණේ හොයන විදිය. 4 වෙනි ගාන විතරක් හදන්න. හරි නේද? රයිට්. අනිවාර්යයෙන්ම 3 වෙනි අභ්‍යාසය ඉස්සෙල්ලා කරලා ඉන්න. හරි ළමයි. දැන් නම් ඇති කියලා හිතනවා සෑහෙන වෙලා කරා. දැන් මහන්සි. සෑහෙන කතා කරා. අටට කිට්ටුයි. හරි. ඊළඟ දවසේ බලමු දැන් අඟහරුවාද බදාද දවස් දෙකෙන් එකක් කරන්න. ඔයාලා කැමති වුණා එදා උදේ පාන්දර කරන්නත් නේ. අපි බලමු. 4ට දැම්මොත් නැගිටිනවද? රයිට්. අදල හොඳට තේරුනේ. තාම හරි පුතේ තව හොඳ ටිකක් තියෙන ඉස්සරහට කරගන්න. මට කියන්න 4ට දැම්මොත් නැගිට ගන්න පුළුවන්ද? බදාද උදේ 4ට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලාම ඉස්කෝලේ 6ට යන ළමයි ඉන්නවා කිව්වනේ. ඉස්කෝලේ යන්නේ කීයටද චිරාන්? ඒකත් කියන්න. ඉස්කෝලේ යන්නේ 5ට නේ යන්නේ. ඉස්කෝලේ යන්නේ 5ටද? රැයට කරමු. රැයට කරන්න පුළුවන්ද බලන්න සඳුද රැයට? සර් පාන්දර හොඳයි. පාන්දර හොඳයි. සඳුද රැය පුළුවන්ද 10ට උනත් කමන්නේ. අනේ සර් පාන්දර කරමුකෝ. පාන්දර කරන්න පුළුවන් මේ 5ට ඉස්කෝලේ යන ළමයිටුත් ඉන්නවා. එතකොට මට කරන්න වෙන්නේ නැගිටින්න වෙන්නේ ඊටත් කලින්. සඳුද රැය පුළුවන්ද බලන්න. සඳුද රැය 10ට විතර. ඔන්න රශ්මිට බැහැල්ලු. සඳුද බෑ. සර් එහෙනම් 10:00 හමාරට විතර රෑ.
රෑ 10:00ට. නැත්තම් 10යි කාලට වගේ. ඔව් මට ප්‍රශ්නයක් නෑ මේ මට කියන්නකෝ සඳුදා රෑ 10:00 ඇතුළත පුළුවන්ද කියලා. දැන් ඔයාලත් එක මමත් නිදි වරන්න එපා ඔය ගාටනේ. බෑ. එක හෙලාම බෑ. සමුදා මේ පන්තිද ඔයාලට මොනවද තියෙන ගැටලුව? පන්ති. අඟහරුවාදා රෑ මේ වෙලාවට මට ওই දවස් දෙක ෆ්‍රී. අඟහරුවාදා රෑයි බදාදා රෑයි. sorry අඟහරුවාදායි සඳුදායි. ඔය දෙකෙන් එකක්. අඟහරුවාදා පුළුවන්. කොහොමද අඟහරුවාදා? බෑ. රෑ නම් බෑ. මේ දිල්ෂාන් බොරුද කොහෙද කරන්නේ? මේ කොමස් පන්ති. මම ඒකනේ මේ උදේ පාන්දර දාගත්තේ මේ දැන් මම හිරුනේ උදේ පන්ති කරන්න ගිහිල්ලානේ. අන්තිම හරිය සර් තමයි හිරුනේ. රෑ කරපු ගුරුවරු ටික නම් දෙයියනේ කියලා. වැඩේ බේරුණා මම හිරුණානේ. එයි මම උදේ පන්ති කරන්නේ දවස් 3ක් දැන් ඉතින් සර්ගේ බෙල්ල මුලටම හිර වෙලා දැන් හරි. සතුටුයි නේ. උදේ 4ට දාමු. 4ට දාන්න පුළුවන් මේ බලමු එහෙම වුණොත් මෙච්චරාන් 5ට ඉස්කෝලේ යනවද 5ට නැගිටිනවද මට ඇත්ත කියනවා. මේ 5ට ඉස්කෝලේ සෙනසුරාදා පාන්දර 4ට බැරිද සර්ට? කවදද? සෙනසුරාදා. සෙනසුරාදා පාන්දර 4ට. මොකද කියන්නේ? සෙනසුරාදා පාන්දර 4ට මට 6:00ට පන්ති. ඒ වුණාට කමක් නැහැ. ඒ වුණාට 6ට පන්තිලු. 6ට පන්ති නම් අවුලක් නැහැ 4ට දැම්මට. 5:45ට විතර ඉවර කරමු. සෙනසුරාදා උදේ පාන්දරයි ඉරිදා උදේ පාන්දරයි කරමුද එහෙනම්? හරි. දෙව්මිට ක්ලාස්ලු 4ට. මට අපේ දරුවෝ එක්කෙනෙක්වත් මේ මග ඇරලා දාන්නත් බෑනේ මේ මුලින් ඉඳන් හිටපු දරුවෝනේ ඒකනේ ප්‍රශ්නේ. මේක නිසා සියලු දෙනාටම සාධාරණයක් වෙන්න ඕන. ඒක නිසා මම තියපු දවසේම තියන්නම්. හරි නේද? කිව්වේ බදාදා අඟහරුවාදායිනේ. ඒ දවස් දෙකම උදේ නැගිටවන්න නැතුව එක දවසක් නැගිටවන්නම්. අපි බදාදා උදේ නැගිටිමු. නෝමල් බස් එක කියන්නේ. හරි නේද? කිරාන්ට අපි සාධාරණයක් ඉෂ්ට කරන්නම්. පහේ බස් එකටම බලමුනේ. සර් රෙකෝඩින් දෙනව නේද? ඔව් රෙකෝඩින් ටික දෙනවනේ. දැන් මේ උදේ පාන්දර 3ටවත් දාන්න කමක් නැහැ සර්. හරි. මේ සෑහෙන්න ඉල්ලීමක් කරන් කියනවා මේ මෙහෙම කියලා. ඔව් මම පේපර් ක්ලාස් එකක් කරන්න ඕන. පේපර් ටික කරන්නත් ඕන. තියරි එක කරන්නත් ඕන. හරි. අපි දවසක් දාලා බලමු බදාදා 4ට. චිරාන්ගේ ප්‍රශ්නෙට අපි විසඳුමක් දෙන්න. රෙකෝඩින් එකක් තියෙන නිසා චිරාන්ට 5 විතර වෙනකම් පුළුවන් නේ. අපි චිරාන්ට බලමු ගෙදරට වෙනම එවන්න ස්කූල් බස් එකක් අලුතෙන් හරි. නෑ චිරාන්ට අපි රෙකෝඩින් එක අර මග යන ටිකට දෙමු. චිරාන් ගැටලුවක් නෑ උත්තර ගන්න. අනිත් අයට ගැටලුවක් නෑ නේද බදාදා උදේ? කියන්ටක් ගාලා. අපි කොහොමද පන්ති තිබිච්ච දවසනේ? ඔය තමිදුට කම්මැලි කමේ උදේ නැගිටින්න. රැට කරන්නලු. ඌ කම්මැලියෝ නැගිටහන් උදේ පාන්දර. අලියා වගේ බුදියන්නේ නැතුව. හරි. එහෙනම් අඟහරුවාදා පාන්දර හරි බදාදා පාන්දර හරි කරමු. දවස් දෙකේ එක කරමු. හරි. එහෙනම් පුතේ මම මැසේජ් එක දාන්නම් ඔයාලා නැගිටින්න බලාගෙන ඉන්න. දවස් දෙකෙන් එකක වැඩේ කරමු. හරි නේද? රයිට්. එහෙනම් අපි ඔතනින් අද තමිදු රැට කරන්න බෑ පුතේ රැට කරන්න ගියොත් ළමයි ගොඩකට ප්‍රශ්නේ. හරි නේද? ඔයාට උදේ නැගිටින්න පුළුවන් උදේ ප්‍රශ්නයක් නැහැනේ කරුණුත් පන්තියට ආවනේ. ඒක නිසා මේ ඉල්ලීම ඔහොම කරන්න එපා. මොකද බහුතරයකට ළමයි 10කට 12කට රැට එන්න බැරි වුණොත් ඒක අපරාධයක්. උඹ නැගිටහන් පුළුවන්. මම මතක් කරන්නේ නැගිටහන්. එතකොට හරි. මේ හරි. එහෙනම් පුතේ මේ අපි නැවත බදාදා හෝ අඟහරුවාදා හමු වෙමු. උදේ 4ට දෙයියනේ කියලා උදේ පාන්දරින් නැගිටින්න වෙනවා. කම්මැලි නැතුව නැගිටින්න ඕන හැබැයි.
හොඳට උමනාවෙන් නැගිටින්න ඕන. අපි බලමු අඟහරුවාදත් පුළුවන් නිසා අඟහරුවාද උදේ හරි බදාදා උදේ හරි කරමු. හරි නේද? එහෙනම් පුතේ හැමෝටම සුබ දවසක්. ටියුට් එකේ වැඩ ටික කරන්න කළා. අඟහරුවාද උදේට හම්බ වෙමු. පේපර් ක්ලාස් එකත් අපි ඔය අතරේ කරනවා. ඔය දවස් දෙක චේන්ජ් කරගෙන කරමු. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. සර් ඔව් කියන්න පුතේ. ක්ලාස් ෆීස් කොහොමද දාන්න ඕනේ? ඔයා පුතේ කොහෙද ඉන්නේ? මම අලුත් එක්කෙනෙක්. කොහෙද ඉන්නේ? ගෙවල්? මොකද්ද සර්? ඔයා කොහෙද ඉන්නේ? කිට්ටුවද අකුරැස්සේ මොදුව කිට්ටුවද දුරද? සර් මම දඹුල්ලේ. ඈ? දඹුල්ලේ. ඔව් සර්. හරි. ඔයාට පුතේ මේ පන්ති ෆීස් ගෙවන්න වෙන්නේ බැංක් එකටනේ. ඔයා මට බැංක් එකට ගෙවලා රිසිට් එක ගෙවන්න මම ටියුට් එක PDF කරලා එවන්නම්. එහෙම කරමු. හරි සර්. සර්ගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්නද සර් ෆීස් කොහොමද? ඔයා පුතේ මගේ WhatsApp එකේ ඉන්නෝ නේද? ගෲප් එකේ ඉන්නෝනේ? ඔව් සර් ඉන්නවා. හරි. ඒකට මැසේජ් එකක් දැන් දාලා තියෙනවා. හරි සර්. හරි. තව මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනම් හරි. ප්‍රශ්න තියා යන්න. ජනුකි සෙමිනර් එකට එන්නේ නැහැ නේ. ජනුකි මට මේකට උත්තරයක් ඕන. ජනුකි සෙමිනර් එකේ නැහැ නේද? ආවේ නැහැ නේ ඊයේ. මම දැක්කේ නැහැ. ප්‍රවීණ හිටියද සෙමිනර් එකේ? ඒත් නැහැ නේද? ප්‍රවීණ නැහැ. මොකෝ ප්‍රවීණ ඕඩ් නැහැ නේ. සර් නේ ඉතින් හැමදාම ගන්නන සර් නේද මොකට ඉතින් ඔය වචනයක් හරි ඉගෙන ගන්න. ජනුකි මොකෝ වෙන්නේ නැත්තේ. ජනුකිට සෙනසුරාදා පන්ති නැහැ කියලා මට කිව්වනේ. මං ජනුකි ඊයේන බැරුණා සර්. තමිදෝ ඊයේ විතරයි ආවේ නැත්තේ අනිත් දවස්වල ආවා. ඒකනේ අපිට ඕගොල්ලෝ නැති වුණා මේ වෙනස දැනෙනවා. ඔයගොල්ලෝ පන්ති වල නැති වුණාම මට ඒක දැනෙනවා. මම බලනවා ඔයගොල්ලෝ ඉන්නවද කියලා කොහෙද ඉන්නන්නේ. නෙත්මි අලුතෙන් ආපු දරුවෙක්ද? නෙත්මි නදීෂා ගිය සතිය වල හිටියද? ඔව් සර් ගිය සතියේ අදයි තමයි හිටියේ. right. තමිදු මගෙන් ටියුට් එක ගන්න ඇහුව නේද? කො තමිදු? ටියුට් එක ගන්න මේ මට පුතේ මේ ටියුට් සෙට් එක ඔයාට ගෙදරට එවන මම. ඔයා මට බැංක් එකට ඔය ගාස්තුව ගෙවලා රිසිට් එක එවන්න. මම තැපෑලෙන් එවනවා. විස්තර ටික මම දැම්ම හම්බුණාද? මම ගෲප් එකට දාලා ඇත්තේ. alright. තරු අලුතෙන් දාවේ මම මේ අන්තිමට ඉතුරු වෙච්ච ළමයිගෙන් අහන්නේ. තරු මේ ළඟදී දාවේ පන්තියට කලින් කලින් හිටියා. ඒ කියන්නේ මේ ඊයේ පෙරින් දවස් දෙක තුනක් ඊට කලින් හිටියද මම දැක්කේ නැහැ. හිටියද? උෂානි අලුතෙන් දාවේ. කුෂානි සඳරේකා. ගායිකාවකුත් ඉන්න කුෂානි සඳරේකා කියන්නේ. ඔව් සර් මං අලුතෙන් ආවේ. කුෂානි සඳරේකා ගායිකාව එහෙම නෙවෙයි නේ. කොහෙද පුතේ ගෙවල්? අම්පාර සර්. අම්පාරේ සෑහෙන දුරයි. හරි. සෙමිනර් එකටත් හිටියද? ඔව් සර්. right. හරි. අනිත් අය දන්නෝනේ. තරු කොහෙද ගෙවල්?
අකුර ඇසේ සර්. අනේ අකුර ඇස්සේ දරුවේ. එහෙනම් දන්නෝනේ. මාව දන්නවද මීට කලින්? ඉස්කෝලේ කොහෙද? නිමලව. නිමලව. නිමලව කනිෂ්ඨනේ. අගිය සැරේ නම් හිටිය නිමලව ළමයි. හරි. හරි පුතේ. එහෙනම් යමු.